හරි පුතේ. එතකොට මේ මම කතා කර හිටියේ බුදුරජාණන් වහන්සේ පූර්ණ කාශ්‍යපගේ ඉගැන්වීම පිළිබඳව කරන විස්තර පිළිබඳව තමයි කතා කරමින් හිටියේ. මම ඉඳන් කියුවා බුදුදහම කරන ක්‍රියාවල විපාක ditta ධම්ම වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන්, අපරාපරිය වේදනීය වශයෙන් විඳින්න වෙනවා කියලා. එහෙනම් කර්මවල විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතවා මේ වගේ වෙන්න පුළුවන්. නැත්නම් මතු ආත්මවලදී මතු භවයකදී වූ විපාක සිද්ධ වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුතේ තමාට මෙරමාහට නැත්නම් උභය පක්ෂයට තමාටත් අන්‍යයන්ට මෙරමාහට කියලා කියන්නේ ඒකයි. තමාටත් අන්‍යයන්ට උභය පක්ෂයටම හිතසුව පිණිස පවතින ඒවා දාන ආදී සත්ක්‍රියා හිතසුව පිණිස පවතින දාන ආදී හොඳ ක්‍රියා තියෙනවා. ඒවා සාදු ක්‍රියා. ඒවා නැත්නම් ඒවා පුණ්‍ය කියලා හඳුන්වනවා. ඒවා කුසල ලෙස ඉහළින් අගය කරනවා. තමාගේ හිතසුව පිණිස, අනිත් අයගේ හිතසුව පිණිස, තමාගේ අනිත් අයගේ ඔබේ පක්ෂයේම හිතසුව පිණිස මෙරමා කියලා කියනවා. මෙරමාකට හිතසුව පිණිස පවතින දාන ආදී කුසල කර්ම. ඊළඟට මොනවද සත්ක්‍රියා, ඒ වගේ හොඳ යහපත් ක්‍රියා, ඒවා සාදු ක්‍රියා කියලා කියනවා. සාදු කියන්නේ හොඳ කියන අර්ථයේ තියෙන. එතකොට පුණ්‍ය කියලා ඒවා හඳුන්වනවා. ඒවා කුසල් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි පුතේ තමාට අහිත පිණිස පවතින. අනිත් අයට අහිත පිණිස පවතින. තමාටත් අනිත් අයටත් කියන ඔබේ පක්ෂයටම අහිත පිණිස පවතින ප්‍රාණඝාත ආදී සියලු දුසරින් ඒවා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අකුසල් කියලා. එහෙම අකුසල් බුද්ධ ආගමේ හඳුන්වන්නේ අසාදු, අකරණී, පාප, අකුසල් ආදී විවිධ නම් වලින් හඳුන්වලා ඒවයින් වළකින ලෙසයි බුදුදහම උපදෙස් දීලා තියෙන්නේ. ඊළඟට බුදුදහමට අනුව දානය, ඉන්ද්‍රිය දමනය, සීල සංවරය, සත්‍ය වචන කතා කිරීම මේවා මෙලව පරලව දෙලව අභිවෘද්ධියට විතරක් නෙමෙයි පුතේ. ඒවා නිවන පිණිසද හේතු වෙනවා කියලායි කියන්නේ. නිවන කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ පුතේ සදාචාරී ගමන් මාර්ගයේ අවසාන කෙලවර. දැන් අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් අපි ළඟ තියෙන අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු සකස කර ගන්න ඕන. මොනවද අපි ළඟ තියෙන අඩුපාඩු? අපි ළඟ තියෙනවා කෙලස් කියන්නේ අඩුපාඩු. ඒ කෙලස් නැති කර ගන්න ඕන. මොනවද? ලෝභය. ලෝභය නැති කර ගන්නට නම් දන් දෙන්න ඕන. දේශය නැති කර ගන්නට ඕන. දේශය නැති කර ගන්නට ඕන මෛත්‍රිය වඩන්න ඕන. භාවනා කරන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය දමනය. සිතුවිලි ආවේගේන ආවේග අනුව කටයුතු කරන්නේ නැතුව ඉන්ද්‍රිය දමනය කර ගන්න ඕන. සීල සංවරය. සීලෙන් හික්මෙන්ට ඕන කායික වාචික සංවරය ඇති කර ගන්න. සත්‍ය වචන කතා කරන්න. සත්‍ය වචන අනිවාර්යයෙන්ම කතා කරන්න. මෙන්න මේ වගේ ක්‍රියා මෙලව යහපතට හේතු වෙනවා. පරලොව යහපතට හේතු වෙනවා. ඒ විතරක් නෙමේ පුතේ නිවන පිණිස හේතු වෙනවා. ඒතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොනවාද සාංශාරික දුක කෙලවර කරන්නට නම් මෙවන් වූ යහපත් දේවල් කරන්නට ඕන කියලා බුද්ධ ආගමේ උගන්වනවා. ඒවා මහානිසංසදායක සදාචාරමය සත්ක්‍රියා හැටියට තමයි බුදු සමය අගය කරන්නේ. මේ නිසා බුදු සමය තුල මේවා අගය කරමින් පෞර්ණ කාශ්‍යපයන්ගේ දහම නැත්නම් ඉගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. තේරුණාද? එතකොට මේ පූර්ණ කාශ්‍යප ඉගැන්වීම පිළිබඳව බුදුදහමේ එන ඉගැන්වීම නැත්නම් බෞද්ධ විචාරයත් විශේෂයෙන්ම දැනගෙන ඉන්නට ඕන. ඡේදකින් ලියන්න මේ විදියට පුතේ. ගැටලු තියෙනවා නම් අහන්න මගේ. ඡේදකින් ලියන්න මේ විදියට පූර්ණ කාශ්‍යප සාත්‍රුවරයාගේ
ඉගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කරන ඉගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කරන බුදු සමය ඉගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කරන බුදු සමය අක්‍රීයවාදයේ වෙනුවට අක්‍රීයවාදය වෙනුවට අක්‍රීයවාදයේ වෙනුවට කිරියවාදී කර්මවාදී විරියවාදී දහමක් උගන්වයි. විරියවාදී දහමක් උගන්වයි. විරියවාදී දහමක් උගන්වයි. බුදු දහමට අනුව ක්‍රියාව සචේතනික හා අචේතනික වශයෙන් දෙආකාර වේ. සිතින් සිතා කරනු ලබන හොඳ හෝ නරක යම් ක්‍රියාවක් වේද. සිතින් සිතා කරනු ලබන හොඳ හෝ නරක යම් ක්‍රියාවක් වේද. ඒවායේ විපාක හොඳ හෝ නරක යම් ක්‍රියාවක් වේද. ඒවායේ විපාක කරන පුජ්‍යලයාටම විඳීමට සිදුවන බව. ඒවයි විපාක කරන පුජ්‍යලයාටම විඳීමට සිදුවන බව උගන්වයි. උතේ ක්‍රියාවල විපාක විඳින කරන පුජ්‍යලයාටම විඳීමට සිදුවන බව උගන්වයි. විඳීමට සිදුවන බව උගන්වයි. ධම්මපදී යමක වග්ගයි. ප්‍රථම දෙවන ගාථාවලින් පළවෙනි ගාථාවයි දෙවනි ගාථා වලින් ප්‍රකාශ කරන්නේ ප්‍රථම දෙවන ගාථාවලින් ප්‍රකාශ කරන්නේ සචේතනිකව සිදු කරනු ලබන සියලු අකුසල් වල විපාක. සචේතනිකව සිදු කරනු ලබන සියලු අකුසල් වල විපාක. සචේතනිකව සිදු කරනු ලබන සියලු අකුසල් වල විපාක ගුණ පසුපස එන රියසක මෙන් වරහන් ඇතුලේ ලියන්න චක්ඛන්ත වහතු පදම් ලියන්න පුළුවන් නේ. චක්ඛන්ත වහතු පදම්. එහෙමයි කියනකොට ඒ ගුණ පසුපස එන රියසක මෙන් චක්ඛන්ත වහතු පදම්. චක්ඛන්ත වහතෝ පදං ගුණා පසුපසෙන රියසක මේ පැමිණෙන බවයි. එතකොට හොඳ ක්‍රියාවල විපාක එන්නේ කොහොමද? ගුණා පසුපස එන රියසක මෙන් පැමිණෙනවයි කියලා. චක්ඛන්ත වහතෝ පදං ප්‍රකාශ කරයි ඒකයි එන්නේ. හරිද? ප්‍රකාශ කරයි. එසේම සචේතනික කුසල ක්‍රියාවල විපාක
කුසල ක්‍රියාවල විපාක තමා අත් නොහැර තමා පසුපස එන සෙවණැල්ල මෙන් තමා අත් නොහැර තමා පසුපස එන සෙවණැල්ල මෙන් පැමිණෙන බව ඡායාව අනපායිනි යන උපමාවෙන් පැහැදිලි කරයි. මේ නිසා සෑම සචේතනික ක්‍රියාවකට විපාක ලැබෙන බව පවසන බුදුදහම පූර්ණ කාශ්‍යපගේ අක්‍රියවාදී දර්ශනය හෙලා දැක තිබේ. පොතේ පූර්ණ කාශ්‍යපගේ අක්‍රියවාදී දර්ශනය හෙලා දැකලා තිබේ. අක්‍රියවාදී දර්ශනය හෙලා දැක තිබේ. චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව පුජ්‍යලයා කරනු ලබන ක්‍රියාවල විපාක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් උපපජ්ජ වේදනීය වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ මෙලොව වශයෙන් උපපජ්ජ වේදනීය දෙවන භවය අපරාපරිය වේදනීය වශයෙන් විදීමට සිදුවන බව අපරාපරිය වේදනීය වශයෙන් විදීමට සිදුවන බව බුදුදහමේ ඉගැන්වේ. එනම් බුදුදහමේ ඉගැන්වේ. එතකොට දිට්ඨ ධම්ම වේදනීය එක්ක අපරාපරිය වේදනීය උපවජ්‍ය වේදනීය නැත්නම් අපරාපරිය වේදනීය වශයෙන් විදීමට සිදුවන බව බුදුදහමේ ඉගැන්වේ. එනම් මෙම භවයේ තුල හෝ දෙවන භවයේ තුල හෝ එසේත් නැතිනම් සංසාරික ජීවිතේ ඉඩ ලැබෙන යම් මොහොතක පුජ්‍යලයා පිටුපසින් පැමිණ විපාක ගෙන දෙන බව උගන්වනවා. පුජ්‍යලයා පිටුපස්සේ නැවෙන්න විපාක ගෙන දෙන බව උගන්වනවා. නිවන් දක්නා තුරු
තමන් කරන ක්‍රියාවල විපාක තමන් කරන ක්‍රියාවල විපාක පිටුපසින් පැමිණෙනවා පිටුපසින් පැමිණෙනවා විපාක පිටුපසින් පැමිණෙනවා උගන්වන බුදු සමය මෙම අක්‍රීයවාදී දර්ශනය හෙලා දැක තිබේ පුතේ මේ අක්‍රීයවාදී දර්ශනය හෙලා දැක තිබේ අක්‍රීයවාදී දර්ශනය හෙලා දකින ඊළඟට පුතේ මේ ඡේදකේන්ද්‍රයන්ට මේ විදිහට මං සමාජයක් පවතින්නේ මානසා ආචාර ධර්ම නිසා. ආචාර ධර්ම නැති වෙච්ච තැන සමාජික පැවැත්මක් නැහැ. මොනවද ආචාර ධර්ම කියන්නේ? මාවට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, පිළි යුත්තම් පිළීම. මේවා තමයි ආචාර ධර්ම. දැන් මේවා යම් ක්‍රියා මේ කිසිදු ක්‍රියාවල විපාක නැහැ කියලා බලන්න. කවුද පූර්ණ කාශ්‍ය? ඒතකොට ආචාර ධර්ම බිඳ වැටෙනවා. ආචාර ධර්ම බිඳ වැටෙනකොට මොකද වෙන්නේ? සමාජීය පැවැත්ම නැතු වෙනවා. ඒ නිසා මේ ගැන්වීම පුතේ සමාජීය පැවැත්මට බෙහෙවින්ම හිත කරා. සමාජීය පැවැත්ම විනාශ කරනවා මේ ගැන්වීම. බෙහෙවින්ම සමාජීය පැවැත්ම අහිත කර ගැනීමක් හැටියටයි දකින්නේ. ඊළඟට තමයි මේකේ තියෙන ඊළඟ ගැටලුව තමයි සාමාන්‍ය පුජ්‍යලයාගේ ගතික ස්වභාවය. මානවයාගේ ගතික ස්වභාවය තමයි යහපත් දේවල් කිරීමට වඩා නරක දේවල් කිරීමට පෙළඹෙන්නේ. එතකොට මේ දැන් මෙයා කියනනේ කුසල් කෙරුවොත් අකුසල් කෙරුවොත් ප්‍රශ්නයක් නෑ විපාක නෑ කියන්නේ. එහෙනම් නරක දේවල් කිරීමට පෙළඹෙන ස්වභාවයෙන් ඉන්න පුජ්‍යලයාට මේ දර්ශනය තුළින් කිසියම් ආකාරයකට උත්තේජනයක් තියෙනවා. මේ දර්ශනය. එතකොට පුජ්‍යලයා තම තවත් නරකට පලනවා. ඒ නරකයට පෙළඹීම නිසා මේ දර්ශනය තුළින් සමාජයට අනර්ථයක් ගෙන දෙනවා. ඒ අනර්ථයක් තමයි ගෙන දෙන්නේ. ඡේදකින් බියන්න මේ විදිහට. සමාජයේ සත්පැවැත්මට ආචාර ධර්ම වැදගත්. ආචාර ධර්ම වැදගත්. මවට සැලකී ආචාර ධර්ම වැදගත් මවට සැලකී පියාට සැලකී වැඩිහිටියන්ට සැලකී පිළි යුත්තම් පිළීම වැඩි ආචාර ධර්ම හෙවත් සක්‍රියාවල පැවැත්මට මෙම ඉගැන්වීමෙන් හානි පමුණවයි. සක්‍රියාවල පැවැත්මට මෙම ඉගැන්වීමෙන් හානි පමුණවයි. මේ ඉගැන්වීම තුළින් හානි පමුණවයි. සාමාන්‍යයෙන් මානවයාගේ ස්වභාවය නම් මානවයාගේ ගතික ස්වභාවය නම් සාමාන්‍යයෙන් මානවයාගේ ගතික ස්වභාවය නම් හොඳ කිරීමට වඩා නරක ක්‍රියා කිරීමට පෙළඹීම. හොඳ කිරීමට වඩා නරක ක්‍රියා කිරීමට පෙළඹීම. මානවයාගේ ගතික ස්වභාවය තමයි හොඳ ක්‍රියා කිරීමට වඩා නරක ක්‍රියා කිරීමට පෙළඹීම. නරක ක්‍රියා කිරීමට පෙළඹීම. එනම් මෙම ඉගැන්වීම තුළින්
මෙම ඉගැන්වීම තුළින් පුජ්‍යලයා නරකයට පෙළඹීමට පුජ්‍යලයා නරකයට පෙළඹවීමට නරකයට පෙළඹවීමට උද්දීපනයක් හෙවත් අනුබලයක් පුජ්‍යලයා නරකයට පෙළඹවීමට උද්දීපනයක් හෙවත් අනුබලයක් සපයනු ලබයි සමාජය තිරිසන් සත්වයට තත්වයට යොමු කරන සමාජයේ තිරිසන් තත්වයට යොමු කරන ඉගැන්වීමක් වශයෙන් තිරිසන් තත්වයට යොමු කරන ඉගැන්වීමක් වශයෙන් නරකයට පොළඹවන ඉගැන්වීමක් වශයෙන් තිරිසන් තත්වයට පත් කරන ඉගැන්වීමක් වශයෙන් නරකයට පොළඹවන ඉගැන්වීමක් වශයෙන් නරකයට පොළඹවන ඉගැන්වීමක් වශයෙන් මෙම අක්‍රීය වාදය දැක්විය හැකියි. මෙම අක්‍රීය වාදී ඉගැන්වීම දැක්විය හැකියි. මෙම අක්‍රීය වාදී ඉගැන්වීම දැක්විය හැකියි. එතකොට මේ අක්‍රීය වාදී ඉගැන්වීම දක්වන්න පුළුවන්කම තියෙනවා. අක්‍රීය වාදී ඉගැන්වීම දැක්විය හැකියි. මේ නිසා බුදුරජාණන් වහන්සේ පූර්ණ කාශ්‍යපගේ මෙම ඉගැන්වීම නිර්දේ ලෙස හෙලා දකිනවා. පූර්ණ කාශ්‍යපගේ මෙම ඉගැන්වීම නිර්දේ ලෙස හෙලා දකිනවා. තොට මේ පූර්ණ කාශ්‍යපගේ මේ ඉගැන්වීම නිර්දේ ලෙස හෙලා දකිනවා. නිර්දේ ලෙස හෙලා දකිනවා. තොට පූර්ණ කාශ්‍යපගේ මේ ඉගැන්වීම බුදුහාමුදුරුවෝ නිර්දේ ලෙස හෙලා දකිනවා. පුතේ සමාධියක පැවැත්මට දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, එතකොට ඉන්ද්‍රිය සංවරය ඉතාම වැදගත්. එතකොට ඒ තුළින් පුජ්‍යලයාගේ සංවර්ධනය වගේම සමාජ සංවර්ධනයක් ඇති වෙනවා. මොකද සමාජයක් එක හැදෙන්නේ පුජ්‍යල එකතුව. එතකොට ඒ නිසා පුජ්‍යලයාගේ සංවර්ධනය වගේම සමාජ සංවර්ධනයක් ඇති වෙනවා. ඒ නිසා බුද්ධ ආගමේ එවැනි ක්‍රියා සාදු ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, එහෙම නැත්නම් මේ කුසල ක්‍රියා ආදී වශයෙන් හඳුන්වනවා. එතකොට මේ ඒවා මෙලව ජීවිතයේ යහපතට හේතු වෙනවා. ඒවා පරලෝ ජීවිතයේ යහපතට හේතු වෙනවා. ඒවා මෙලව පරලෝ විතරක් නෙමෙයි නිවන පිණිසද හේතු වන කාරණා හැටියට තමයි බුදුදහම දක්වන්නේ. ඡේදකින් ලියන්න මේ විදිහට සමාජයේ සත් පැවැත්ම සත් කියන්නේ යහපත. සමාජයේ යහපත සත් පැවැත්මට දන් දීම, සිල් රැකීම, සංවර භාවය, දන් දීම, සිල් රැකීම, සංවර භාවය, ඉන්ද්‍රිය සංවරය, දන් දීම, සිල් රැකීම, සංවර භාවය, ඉන්ද්‍රිය සංවරය, භාවනාව වැඩි පිළිවෙල. භාවනාව වැඩි පිළිවෙල අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. ඉන්ද්‍රිය සංවරය එතන නම් චුට්ටක් කියන්නකෝ. සමාජයේ සත් පැවැත්මට දන් දීම, සිල් රැකීම, සංවරය, ඉන්ද්‍රිය සංවරය, භාවනාව වැඩි පිළිවෙල. සංවරය, ඉන්ද්‍රිය සංවරය, භාවනාව වැඩි පිළිවෙල අතිශයින්ම වැදගත්. ඒ පිළිවෙත් අතිශයින්ම වැදගත් වෙනවා.
අතිශයින්ම වැදගත්. ඒ වාගේ පිළිවෙත් අතිශයින්ම වැදගත් වේ. ඒ තුලින් පුජ්‍යලයා මෙන්ම සමාජයේද ඒ තුලින් පුජ්‍යලයා මෙන්ම සමාජයේද යහ පැවැත්ම සිදුවේ. ඒ තුලින් පුජ්‍යලයා මෙන්ම සමාජයේද යහ පැවැත්ම සිදුවේ. හෂිනී පොතේ අපි වාක්‍ය කීපයක් ලියුවා රෙකෝඩින් දෙන්නම්. එතකොට ඒකින් ඒ වාක්‍ය සම්පූර්ණ කරගන්න නෝට් එක. පුජ්‍යලයාගේ මෙන්ම සමාජයේ යහ පැවැත්ම සිදුවේ. එය මෙලව සුභ සිද්ධිය පිණිස පරලොව සුභ සිද්ධිය පිණිස මෙන්ම නිවන් පිණිසද හේතු වන්නකි. මෙලව සුභ සිද්ධිය පිණිස පරලොව සුභ සිද්ධිය පිණිස නිවන් පිණිසද හේතු වන්නකි. එක නිවන් පිණිසද හේතු වන එකක් පුතේ. නිවන් පිණිසද හේතු වන්නකි. සංසාරික දුක කෙලවර කොට නිවන් පසක් කිරීමට ඉවහල් වන සංසාරික දුක කෙලවර කොට නිවන් පසක් කිරීමට ඉවහල් වන මහානිසංසදායක සදාචාරමය සක්‍රියා ලෙස එබඳු වූ ක්‍රියා බුදු සමයෙන් ඇගයුම් කරනු ලබයි. ඒ වගේ ක්‍රියා පුතේ බුදු සමයෙන් ඇගයුම් කරනු ලබයි. ඒ වගේ ක්‍රියා බුදු සමයෙන් පුතේ ඇගයුම් කරනවා. ඊළඟට පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යම් ක්‍රියාවක දැන් කරනු ලබන ක්‍රියා තියෙනවනේ. ඒ ක්‍රියා තමාට යහපත පිණිස පවතින්න ඕන. අනිත් අයට යහපත පිණිස පවතින්න ඕන. තමාටත් අන්‍යයන්ටත් කියන උභය පක්ෂයටම යහපත පිණිස පවතින්න ඕන. මම මෙතනදී චූටි ඔයාලගේ දැනුම වර්ධනය කරන්න එක අවස්ථාවකදී කුඩා රාහුල කුමාරයාට දේශනා කරපු රාහුලවාද සූත්‍රයේ චුට්ටක් කියන්න. රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට කෙන්ඩියක් දීලා කියනවා මේකට පැන් එකක් ගේන්න කියලා. පැන් එකක් ගෙනාවට පස්සේ පැන් එකෙන් සිරිපතුල් දෝවණය කරගෙන පැන් චුට්ටක් ඉතුරු කරනවා බුදුරජාණන්. පැන් චුට්ටක් කෙන්ඩි ඉතුරු කරලා ඉවර වෙලා රාහුල කුමාරයාට පෙන්නලා අහනවා රාහුල දැන් කෙන්ඩිය කොහමද? ස්වාමීනි පැන් සුවල්පයයි තියෙන්නේ. පැන් තියෙන්නේ සුවල්පයයි කියලා කියනවා. රාහුල දැනගන්න බොරු කියන මහණගේ මහණකමක් මේ වගේ ටිකක් කියලා. රාහුල කුමාරයාගේ එක ක්‍රියාවක් තිබුණා බොරු කියනවා. දැන් මේ බොරු කියන එක දුර්ගුණයක්. විශේෂයෙන්ම භික්ෂූන්ට ගැලපෙන්නේ නැහැ. මේක දුර්ගුණයක් කියලා රාහුල කුමාරයාට අඟවන්න බුදුරජාණන් වහන්සේ යොදාගත්තේ පැන් කෙන්ඩිය. පැන් ටිකක් ඉතුරු කරලා පෙන්නලා අහනවා පැන් කොච්චර? දැන් පැන් සුවල්පයක්. මතක තියාගන්න රාහුල දැන බොරු කියන මහණගේ මහණකමක් මේ වගේ ටිකක් කියලා.
පුතේ ඊළඟට ඒ පෑන් ස්වල්පයක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රීපතුලට හලාගෙන නැත්නම් ශ්‍රීපතුල දෝවණය කරගෙන හිස් කෙන්ඩිය පෙන්නන අහනවා දැන් ස්වාමීනි කෙන්ඩිය හිස් රාහුල දැන බොරු කියන මහණගේ මහණකමත් මේ වගේ හිස් වෙච්ච එකක්. ඊට පස්සේ කෙන්ඩිය අනිත් පැත්ත හරවනවා. කෙන්ඩිය අනිත් පැත්ත හරවන බුදුහාමුදුරුවෝ පෙන්නලා අහනවා කෙන්ඩිය රාහුලට දැන් කොහොමද? රාහුල දැන් කොහොමද කෙන්ඩිය? ස්වාමීනි කෙන්ඩිය යටිකුරු කරලා තියෙනවා. රාහුල මතක තියාගන්න දැන බොරු කියන මහණගේ මහණකමත් මේ වගේ අනිත් පැත්ත හරවපු එකක් වගේ යටිකුරු කරපු එකක්. ඒ කියන්නේ මහානකමක් නෑ කියලා පෙන්නන. කියලා බුදුහාමුදුරුවෝ වැදගත් දෙයක් කියන මොනවද? රාහුල සිතින් කයින් වචනේ යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව තමාට අහිත පිණිස පවතින්න බෑ. අනිත් අයට අහිත පිණිස පවතින්න බෑ. තමාටත් අනිත් අයටත් කියන ඔබේ පක්ෂේටම අහිත පිණිස නොපැවතිය යුතුයි කියලා කියනවා. එහෙමයි කියන්නේ රාහුල වාද සූත්‍රයේදී. තමාට අනිත් අයට මෙරමාපට තමාට අනිත් අයට ඔබේ යන දෙපක්ෂයටම ඔබේ පක්ෂයට අහිත පිණිස පවතින්න බෑ. එහෙම පවතිනවා නම් ඒක අකුසලයි. එහෙමයි රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. දැන් මෙහෙම හිතන්නකො. සමහර මිනිස්සු වර්තමානයේ කුඩු වගේ දේවල් විකුණනවා. ඉක්මනින් මහා කෝටිපතිය ධනපතිය වෙන්න පුළුවන්. තමන් කුඩු බොන්නේ අනිත් අයට විකුණනවා. ඒතකොට තමාට අහිත පිණිස පවතින්නේ නැහැ. අනිත් අයට අහිත පිණිස පවතින්නේ. ඒ ක්‍රියාව හොඳද? හොඳ නැහැ. තමාට අහිත පිණිස පවතින්නත් බෑ. අනිත් අයට අහිත පිණිස ඊළඟට බුදුහාමුදුරුවෝ තුන්වෙනි එක කියනවා තමාටත් අනිත් අයටත් කියන ඔබේ පක්ෂයටම අහිත පිණිස පවතිනවා. එතකොට එහෙනම් හැම ක්‍රියාවකම විපාක පිළිගන්න බුදු සමය. හරිද? කරනු ලබන ක්‍රියාවල ඒ ක්‍රියාව තමාට අහිත පිණිස පවතින්නත් බෑ. අනිත් අයට අහිත පිණිස පවතින්නත් බෑ. මෙරමාහට අහිත පිණිස පවතින්නත් බෑ. එහෙම අහිත පිණිස නොපවතින, ඇවඩ පිණිස නොපවතින පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා, හරිද? සාදු ක්‍රියා කරන්න කියලා උපදෙස් දෙනවා. යම් කිසි කෙනෙක් එහෙම අහිත පිණිස පවතින ප්‍රාණඝාත ආදී අකුසල කරනවා නම් ඒවා අසාදු, අකරණී, පාපී ක්‍රියා කියලායි බුදු සමය තුළ පෙන්වනවා. තේරුණාද පුතේ? හොඳයි. ඡේදකින් යන්න මේ විදිහට බුදුදහමට අනුව යම් ක්‍රියාවක් කරන විට එම ක්‍රියාව බුදුදහමට අනුව යම් ක්‍රියාවක් කරන විට එම ක්‍රියාව තමාටද අන්‍යයන්ටද මෙර මාහටද තමාටද අන්‍යයන්ටද මෙර මාහටද හිත පිණිස සැප පිණිස යහපත පිණිස තමාටද අන්‍යයන්ටද මෙර මාහටද තමාටද අන්‍යයන්ටද මෙර මාහට. එහෙම නැත්නම් තමාටත් අන්‍යයන්ටත් කියලා ලිව්වොත් හරි පුතේ. වරහන් ඇතුළේ ලියන්න ඕන නම් තමාටත් අන්‍යයන්ටත්. ඒ තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් බලන්න. මෙන්න මේ විදිහට. යම් ක්‍රියාවක් කරන විට ඒ ක්‍රියාව තමාට. දෙවෙනි එක අන්‍යයන්. ඊළඟට තුන්වෙනි එක මෙර මාහ. එහෙම නැත්නම් ඔකට අපි කියනවා තමාට අන්‍යයන්ට. දෙගොල්ලෝ තමාට කියන තමා අන්‍යයන්ට කියන අනිත් අය.
පවතිලා බෑ. තමාටත් අන්‍යයන්ට කියන උභය පක්ෂයේම හිතසුව පිණිස පවතිනවා. එහෙම වූ ක්‍රියාව කරන්නයි බුද්ධ ආගම කියන්නේ. තේරුණාද? ඒකට කියනවා මෙර මාහට. හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස. හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස හේතු වන ක්‍රියාව කළ යුතුයි. එහෙම හේතු වන ක්‍රියාව කරන්න ඕන. හේතු වන ක්‍රියාව කළ යුතුයි. ඒවා කුසල්, පුණ්‍ය, සාදු. කුසල්, පුණ්‍ය, සාදු. කුසල්, පුණ්‍ය, සාදු. කරණි කියලා කියන්නේ හොඳ කියන අර්ථය. කුසල්, සාදු, පුණ්‍ය, කරණි ආදී කරණි කුසල්, පුණ්‍ය, කරණි, සාදු. කුසල්, පුණ්‍ය, කරණි, සාදු ආදී විවිධ නම් වලින් හඳුන්වයි. එලෙස සිදු කරනු ලබන දානාදී සත්ක්‍රියා, දාන දීම වගේ සත්ක්‍රියා, දානාදී සත්ක්‍රියා බුදු සමය තුල ඉහළින්ම අගය කරනු ලබයි.